සාදු කියන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කනගවා සුගත භාවනා මධ්‍යස්ථානය පුජි සුගත සේනාසනය කියන සේනාසනයන්හි ආධිපත්‍ය හොබවන අපේ සහෝදර අතිපූජනීය කුරුළුනිකවැවේ සුධම්ම මාහිමිපාණන් වහන්සේගෙනුත් පුජි සුගත සේනාසනාධිකාරී පූජනීය ගොන්දෙනී චන්දවිමල ස්වාමින්ද්‍රයාණන් වහන්සේ, කනගවා සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී පූජනීය අම්පිටියේ සද්ධාවාස ස්වාමීන් වහන්සේ, ඒ වගේම අපේ පුජිසුගත සේනාසනයේ වැඩ සිටින ජපානයේ අග්ගචිත්ත මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, ඒ වගේම අපේ වංශාලංකාර පණ්ඩිත හාමුදුරුවෝ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වී සිටින ශ්‍රද්ධාකාමී ගුණගරුක පින්වතුනි, ඒ වගේම මේ වෙලාවේ බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ සජීවීව සහ සම්බන්ධ වන සදහැවතුනි, මේ සවස් යාමයේ විශේෂයෙන්ම කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ වෙසක් පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන සිදු කරන සීල භාවනා වැඩසටහනෙහි සවස් යාමයේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි මේ පින්වත් පිරිස ශ්‍රද්ධාවෙන් සූදානම් වෙන්නේ. මීට පෙර උදෑසන ඉඳලා අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙලා බුද්ධ වන්දනා සිත කළා. උදෑසන බුද්ධානුස්සති භාවනාව වඩන්නට යෙදුණා. ඉක්බිතිව දහවල බුද්ධ වන්දනා බුද්ධ පූජා පවත්වලා තථාගතයන් වහන්සේට පූජෝපහාර සිත කරන්නට යෙදුණා. ඉක්බිතිව තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ පළමු සද්ධර්ම දේශනාව වන ධම්සක් පැවතුම් සූත්‍රය පූජනීය මහා සංඝරත්නය සජ්ජායනා කළා. අවසාන වශයෙන් ඊටාම හරවත් ධර්ම සාකච්ඡාවක් ඔබගේ දහම් ගැටලු, ජීවන ගැටලු විවරණය කරමින් සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් සද්ධර්ම දේශනාවෙන් පස්සේ සිල් පවාරණය කළත් සන්ධ්‍යා යාමේ විශේෂයෙන්ම සත්බුදු වන්දනාවක් සිද්ධ කරන්නට කටයුතු සූදානම් වෙනවා. ඒ වගේම පහන් කූඩු අපේ දරුවන්ට දකින්ට දල්වන ඒ කටයුතු තියෙනවා. ඉතින් ඊට පෙර ආතුව කවුරුත් එක්ක ටික වෙලාවක් බණ අහන්නටයි සූදානම් වෙන්නේ. මේ දවස්වල මම ධර්ම දේශනා පවත්වන්නේ දහම් ග්‍රන්ථයක් ඇසුරු කරගෙන. ඉතින් වෙසක් පෝය ධර්ම දේශනාව වුණත් මා කල්පනා කරා අඛණ්ඩව සිද්ධ කරන ධර්ම ග්‍රන්ථය ඇසුරු කරගත්ත දේශනා මාලාවේ එකක් ලෙස සිද්ධ කරන එක හොඳයි කියලා. ඔය ඇත්තෝ කවුරුත් ගරු කරපු අපවත් උනත් අදටත් ඒ ශ්‍රී නාමයට ගරු කරන අති උතුම් යතිවරයාණන් වහන්සේ නමක් තමයි
රේරුකාණි චන්දවිමල මහා සායනහන්සේ. උන්වහන්සේ රචනා කරපු ඊටාම වටින ධර්ම ග්‍රන්ථයක් තමයි කෙලෙස් 1500 කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු පෙළ ධර්මය ත්‍රිපිටකය ඇසුරු කරගෙන රේරුකාණේ හාමුදුරුවෝ අපේ හිතේ පහළ වෙන කෙලෙස් ධර්ම 1500ක් වර්ගීකරණයක් කරලා විස්තර කරපු වටින ධර්ම ග්‍රන්ථයක්. ඉතින් හිතන්න අපි ගාව කොච්චර කෙලෙස් ගොඩක්ද තියෙන්නේ කියලානේ. කෙලෙස් 1500ක්. ඒක උන්වහන්සේ එකින් එක හරියටම සංඛ්‍යා විදියටම පෙන්වලා තියෙනවා. මෙන්න මේක ක්ලේශයක් ඒ අනුව මේකට එකතු වෙනවා. මේක ක්ලේශයක් මේක එකතු වෙනවා කියලා 1500ක් කෙලෙස් ධර්ම. ඉතින් ඇත්තටම මේ පොත පළමුවෙන්ම කියවුවට පස්සේ මං කල්පනා කළේ මේ ලෝකෙ මෙච්චර නපුරු දුෂ්ට මිනිස්සු ඉන්න එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. පුදුම වෙන්න දෙයක් නැහැ. හේතුව මෙච්චර කෙලෙස් සිතුවිලි තියනවා නම් මිනිස්සුන්ගේ හැසිරීම යහපත් වෙන එක සුන්දර වෙන එක හරිම දුර්ලභ දෙයක් නේ. මෙච්චර කෙලෙස් තෝගයක් පාලනය කරගන්න බෑ. ඒව පාලනය කරගන්න බැරි වුණොත් මිනිස්සුන්ගෙන් ඒව එළියට එනවා කියන්නේ සත්තු මට්ටමට වෙනම මිනිස්සු. සත්තුන්ටත් වඩා නපුරු වෙනවා සමහරලාට. කෙලෙස් 1500. ඉතින් අද මම සාකච්ඡා කරන්නේ ඒ තියෙන කෙලෙස් අතුරින් එකක් හෝ කීපයක් වෙලාව අනුව. අපි සාකච්ඡා කරන මාතෘකා මාලාව තියෙන්නේ ඇත්තටම කිව්වොත් මේ මදය ගැන. මදය. ඒ වචනේ අහලා තියෙනවනේ නේද? මදය කියන එක. අහලා තියෙන්නේ කරුණකට හෝ දෙකකට අදාළව. ගොඩාක් වෙලාවට අහලා ඇති තරුණ මදය කියලා එකක් ගැනනේ. තරුණ මදය. පාලියේ ඒකට කියන්නේ යොබ්බන මද. ඒ වචනේ අහලා තියෙනවා. ඊළඟට ආරෝග්‍ය මදය ගැනත් බණවල අහලා ඇති. බණවල සමාජේ කතා කරන්නේ නැහැ එහෙම එකක්. නමුත් ධර්ම දේශනාවලදී ආරෝග්‍ය මද ගැනත් වරින් වර සාකච්ඡා කරලා තියෙන නිසා ඇහිලා ඇති. අද කතා කරන්නේ ওই දෙක ගැන නෙවෙයි. ඒ මාතෘකා ඉදිරියටයි තියෙන්නේ. අද සාකච්ඡා කරන්නේ වන්න මද. වන්න මද. වන්න කියන වචනේ ලියන්නේ මූර්ධජ හල් නයන්නයි මූර්ධජ නයන්නයි. වන්න ණය කියලා ලියනකොට ලියන ණය නෝද? හල් නයන්නයි ණය. වන්න. එතකොට එහි බුදුදහමේ වන්න කියන වචනේ පාවිච්චි කරනවා ප්‍රධාන අර්ථ දෙකකින්. එකක් තමයි ශරීර වර්ණය කියන්නේ. ශරීර වර්ණය. අනිත් එක තමයි ගුණ වර්ණය කියන්නේ. ගුණ වර්ණය. ශරීර වර්ණය මත අපිට මාන්නයක් ඇති වෙන්න පුළුවන්. මාන්නයක්. ඒක ගොඩාක් වෙලාවට ඇති වෙන්නේ වර්ණය කියන්නේ පාට පැහැය මත ඇති වෙනවා නම් ඒ මාන්නය ටිකක් සාපේක්ෂව ශරීර වර්ණය සුදු පැහැයට හුරු අයට තමයි ඒක ඇති වෙන්න ඉඩ තියෙන්නේ. මොකද අපිට මේ කළු සම්බන්ධ ලොකු හීනමානයක් තියෙනවා. අපි සුද්දොන්ට යටත් වෙලා දීර්ඝ කාලයක් ඉඳපු නිසා. අනිත් එක මේ ශිෂ්ට ජාතීන් සුදුයි කියලා පිළිගන්නවා. ඒක මේ සත්‍යවාදී යථාර්ථවාදී පිළිගැනීමක් නෙමෙයි. ඒක මේ බලගතු රටවල් වල තියෙන පිළිගැනීමක්. දැන් මේ රටවල් වල මම දන්නේ තත්ත්වය ඇත්තටම තාම. නමුත් බටහිරදී යුරෝපයේදී අපේ හමවල් වල පැහැය ඒගොල්ලොන්ට මේ ටිකක් පිළිකුල් කරනවා. අප්‍රසන්නයි.
දැන් අර ගොඩක් අර පොලිටිකල් කරෙක්ට්නස් තියෙනවනේ නේද? ඒ කියන්නේ අර දේශපාලනිකව යම් දේවල් සාකච්ඡා කිරීම, පෙන්වීම කරන්නේ නැහනේ. දැන් ගොඩක් අර අපේ තියෙන මේ හැඟීම් හංගනවනේ මේ ලෝකෙම. අපේ ඇත්ත අදහස එළියට දාන්නේ නැහනේ. මේ අනිත් අයට ඒකෙන් හර්ට් වෙනවා, එහෙම කරන්න බෑ කියලා අර හැදිච්ච දේශපාලනික යම් කාරණා නිසා වර්ණ භේදවාදය සම්බන්ධ. නමුත් මනුෂ්‍යයින්ගේ ඇතුලේ මම සුදුයි, අනිත් එක්කෙනා කළුයි, ඒ නිසා මම ලස්සනයි, ඒ නිසා අරයක් කැතයි කියන මාන්නකාරකම තියෙනවා. පැහැය මත, වර්ණය මත. බුදුදහම පෙන්වලා දෙනවා කෙනෙකුට ඔය ශරීර පැහැය වර්ණය මත ඇතිවෙන මාන්නය නිසා ඕනම කුසලයක් කරන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් මාගන්ධියනේ. අය ඊටාම මේ ශරීර වර්ණයෙන් ශෝභාමත් ලස්සන සුරූපී කාන්තාවක්. හැබැයි බුදුරජාණන් වහන්සේ ඇය ශරීර වර්ණය පැහැය පිළිබඳව, ඇයගේ ලස්සන පිළිබඳව උමතුවකින් ඇය ඉන්න නිසා ඇයට යථාර්ථය කියලා දුන්නා. ශරීරේ තියෙන පටික්කුල පැත්ත විස්තර කරා, පිළිකුල් ජනක පැත්ත. ඇයට මොකද උනේ? විශාල වෛරයක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ කියන්නේ විශාල වෛරයක් ඇති වුණා. ඒ වෛරය කොච්චරද කියනවා නම් බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඉඳපු ශ්‍රාවිකාවක් වෙච්ච සාමාන්‍ය කියන බිසවට පවා වෛර කරා. ඇයගේ මේ මාලිගාව පවා ගිනි තියන්න ගියා කියලා. ගිනිබත් කළා කියලා. ඒ කියන්නේ කෙනෙකුට තමන්ගේ ලස්සන පිළිබඳව උමතුවක් ඇති වුණොත් ඒකට එරෙහි වෙන අයවලුන් ඝාතනය කරන්න උනත් හිත හදාගතයි. ඒ නිසා මම යෝජනා කරනවා බුදුවරු ඉතින් යථාර්ථය දේශනා කරනවානේ ජීවිතේ කෙනෙකුට කරුණාවෙන් නේද? හැබැයි ඔය ඇත්තෝ නම් කාටවත් ඔයා කැතයි නේද? ඔයා මහතයි නේද? ඔයා කළුයි නේද? ඔයා මිටි නේද? ඔයා උසයි නේද? ඔය වාක්‍ය කියන්නේ යන්නේ බා. මොකද අපි දන්නේ නැහැ ඇත්තටම ඒකෙන් කෙනෙක් කොච්චර පීඩා විඳිනවද කියලා. තමන්ගේ ශරීර වර්ණය නිසා කෙනෙක් පීඩා විඳිනවනේ. කෙනෙක් ශරීර ප්‍රමාණය නිසා පීඩා විඳිනවනේ. ඒක අපි කරන අයහපත් දෙයක් තව කෙනෙකුගේ මනසට. ඒක හොඳ නැහැ. හීනමානය ඇති කරවන්න එපා. මොකද ගොඩාක් අය හීනමානය ඇති කර ගන්නවා. එහෙම කියන්න ගියාම වෙන්නේ හීනමානය ඇති වෙන ගොඩක් අයට. Taman ගැන මහා පහත් අයහපත් හැඟීමක් ඇති වෙනවා. ඒක නරක දෙයක් අපි කෙනෙකුට ඇති කරන එක කියලා මම පුද්ගලිකව විශ්වාස කරනවා. මොකද ජීවිතයේ යථාර්ථය අවබෝධ කරවන්න නෙමෙයිනේ ඕවා කියන්නේ නේ. මොකද කොහොමත් සිංහල මිනිස්සුන්ට කට තියන් ඉන්න බෑ. කවුරු හරි දැක්කොත් මහත් වෙලා නේද? අමුතු අමාරුවකින් කියවෙනවානේ. මේ හරියට නිකන් අපේ සෙන්ටිමීටර් ගාන මැන හිටියා වගේ නේ. මොකද කෙට්ටු වෙලා කියලා අහනවා. එහෙම ඒවා පොඩි ලෙඩ අපිට තියෙන. ඒවා හොඳ කරගන්න ඕන. ඒවා දිගටම පවත්වාගෙන යන්නේක ඒ වගේ රෝගී තත්ත්වයන් හොඳ නෑ. මොකද ලෝකේ ඕවා ඊටාම පහත් හැසිරීම ලෙස තමයි පිළිගන්නේ. ශිෂ්ට සම්පන්න දියුණු ලෝකේ ඒ වගේ කෙනෙකුගේ ශරීර ප්‍රමාණය වර්ණේ උස මහත ඕවා කතා කරන එක ඊටාම නරක අශිෂ්ට නොහැදුණු නොහික්මුණු මිනිස්සුන්ගේ ගතියක් ලෙස තමයි කියලා දෙන්නේ.
ඉතින් දැන් මෙහෙම මගෙන් ඇහුවොත් එහෙම එතකොට මේ බිරිඳට කියන්නත් හොඳ නැද්ද? සැමියාට කියන්නත් හොඳ නැද්ද? ඉතින් ගෙදර සාමි තියාගන්න ඕන නම් කියන්න එපා. නේද? මොකද බිරිඳ වුණත් නිතර තමන්ගේ බිරිඳ ගැන හෝ සැමියා ගැන එයාගේ සුන්දරත්වය ලස්සන දැක්කන් අගය කරන කෙනෙක් නම් අර වගේ පැත්තක් විස්තර කරොත් ඒක කිව්වේ ආදරයට කියලා හිතයිනේ. හැබැයි සාමාන්‍යයෙන් සිංහල මිනිස්සුන්ගේ ස්වභාවය ජීවිතේට තමන්ගේ නෝනා හෝ මහත්තයා ලස්සනට ඉන්නව දැක්කොත් ලස්සනයි කියලා කියන්න පොඩ්ඩක් කට ඇරෙන්නේ නැහනේ. එහෙම කියන්නේ නැති කියපු මිනිස්සු බඳින්න කලින් පැන්දට පස්සේ සහ කාලයක් ගියාට පස්සේ එහෙම කියන අය ගොඩක් අඩුයිනේ ලෝකේ. අඩුයි. හැබැයි එහෙම ලස්සන ගැන හොඳ ඇඳුමක් ඇඳන් ඒකේ තියෙන පෙනුම ගැන මොකක් හරි එහෙම අගය කිරීමක් නොකර අර ඇද කෑල්ල විතරක් කියන්න ආවොත් දේශය උපදිනවද නැද්ද? උපදිනවා. ඉතින් ඒ නිසා සමාජයට නම් ඔය කමෙන්ට් එක දෙන්න යන්න එපා. බාහිර අයට නම්. gedara වුණත් කියොත් සුකෙතේ කුදසයි. ගොඩාක් පරිස්සම් වෙන්නනේ. ගොඩාක් පරිස්සම් වෙන්න. මොකද හරියට හිත රිදෙනවා නේ. හිත රිදෙන එක. හිත රිදෙනවා. එහෙම කියන්න හිතෙන හැම වෙලාවකම අත්තානං උපමං කତ୍වා මට මගේ ශරීරය ගැන කෙනෙක් අවමන් සහගතව කතා කරොත් මම කැමතිද කියලා හිතන්න. මගේ පාට ගැන, මගේ සයිස් එක ගැන, මගේ පෙනුම ගැන නේද? මගේ හැසිරීම ගැන කවුරු හරි කෙනෙක් එහෙම කතා කරොත් මම කැමතිද? අත්තානං උපමං කත්. තමන් උපමාවට ගන්න. තමන් උපමාවට ගත්තම හරි පහසුයි. හරි පහසුයි කට පරිස්සම් කරගන්න. හැබැයි මතක තියාගන්න දොස්තර මහත්තයා ඒ වගේ කාරණාවක් කිව්වොත් හීනමානේ හැදුනත් ඒ ගැන සැලකිලිමත් වෙන්න. මොකද දොස්තර මහත්තුරු නිකන් නෙමෙයි කියන්නේ නේ. දැන් මමත් යනවානේ මාස 3කට විතර සැරයක් වෛද්‍යවරයා හමු වෙන අජිත් මහත්තයත් එක්ක නේ. ගියන් දොස්තර මහත්තයා හම්බ වෙන්න යන්න කලින් අනිවාර්යයෙන්ම බරමනිනවා. ඒකේ ප්‍රමාණය දොස්තර මහත්තයාට පෙන්වන්න ඕන. එයා බලලා බොහොම හොඳයි. වැඩි නම් බර වැඩි කියන. ඒ කියන්නේ මට මාව පහත් කරන්න නෙමෙයි. ඒ කියන්නේ මගේ උසේ ප්‍රමාණයට මට තියෙන ශරීරයේ ප්‍රශ්නවල අනුව රෝගී තත්වයන් අනුව මම බර පවත්වා ගත යුතු ප්‍රමාණයක් තියෙනවා. එයා කියන්න පුළුවන්. ඇවිදින්න, බර අඩු කරගන්න, ඔයා මහත වැඩි. ඒකයි පන්ති කාමරේදී වැඩපළේදී හමු වෙන කෙනෙක් අපිට කියන එකයි දෙකක්. සමහර විට අතර ඉන්න පුළුවන් කෙනෙක් ඇත්තටම කියන්නේ අපි ගැන සද්භාවිකව වෙන්නත් පුළුවන්. ඒත් ඒක ගැන ගොඩාක් කල්පනාකාරී වෙන්න. මා ඔබට යෝජනා කරන ඔබ කොච්චර ප්‍රියමනාප වුණත් ඒකෙන් මනස උදුම්මා ගන්න එපා. හේතුව ඇත්තටම මේ ශරීරය ගැන යථාර්ථයක් විදියට ගත්තොත් ආඩම්බර වෙන්න මේ ලෝකෙ දෙයක් නෑ. දවස් 3ක් ඇඟ මූණ නොහොදා හිටියොත් අපේ හැටි බලාගත හැකිනේ. යථාර්ථනේ. දවස් 3ක් හිටියොත් නව දොරකින්ම දුර්ගන්ධය හමන දෙන්නේ මේ ශරීරයෙන් වැగిරෙන්නේ ඇත්තටම කිව්ව. ආයි සුවඳ කිසි දෙයක් එන්නේ නෑ නෙලියට. දුර්ගන්ධ හමන දෙමයි. පිළිකුල්මයි නේ. ඉතින් අපි ඒව හොදලා විවිධ ප්‍රතිකාර කරලා ලාපිරිසිදු කරලා ගාලා අයින් කරලා එකතු කරලා අපි ලස්සනට අපේ පෙනුම තියාගන්න එක කමක් නැහැ. හැබැයි
ඔබගේ ශරීරයේ පෙනුම ගැන කවදාවත් මානසිකව උමතුවක් හදාගන්න එපා. බිරිඳක් උමතු වෙන්න හොඳ නෑ මම මගේ සැමියාට වඩා ගොඩක් ලස්සනයි කියලා. සැමියෙක් උමතු වෙන්න හොඳ නෑ මගේ බිරිඳට වඩා මං ගොඩක් ලස්සනයි කියලා. ඒක හොඳ නෑ. මොකද දන්නේම නැතුව ගෙදර පහත් කිරීම අනිකාව ඒකෙන් පටන් ගන්න පුළුවන්. ඒකෙන් පටන් ගන්න පුළුවන් පහත් කිරීම. කොන් කිරීම. වෙනස්කම් කිරීම ඩිස්ක්‍රිමිනේෂන් කියන එකනේ. සබෙත්සුනේ. සබෙත්සු. වෙනස් කිරීම. වෙන් කිරීම. කොන් කිරීම පටන් ගන්න පුළුවන්. මොකද ඕක ඔළුවට ආවන් තදට මාන්නේ විදියට ඕක මනසේ වැඩුණොත් කෙනෙක් රණ්ඩු සරුවල් වෙලාවට කියන්න පුළුවන් මගේ හැටියට නේ කොච්චර ලස්සන මිනිහෙක් බැඳ ගන්න තිබුණද මං අහු වුණා. කියන්න පුළුවන්. කියන්න පුළුවන් ඒවා කිව්වම තුවාල තමයිනේ. ලංකාවේදී නම් කායික තුවාල, මෙහෙදී නම් නීතිය බලවත් නිසා මානසික තුවාල. සුව කළ නොහැකි. එවැනි කොන්කිරීම් වලින්, එවැනි වෙන්කිරීම් වලින් මේ වගේ රටකදී එය අසන කෙනා තුවාල වෙනවනේ. ලංකාවේදී නම් කියන කෙනා තුවාල වෙලා නවතින්නේ. අල්ලන් ගන්නවනේ. නේද? එච්චර කියන්න දෙන්නේ නැහැ පහත් කරලා. ඒක ගුටි ඇනගන්න එක. නමුත් කෙනෙකු ඔය විදියට පුරුදු වුණොත් හිතන්න. ඒක හරි නරකයි. ළමයින්ට පවා කියලා දෙන්න. ඔයා ලස්සනට පේනවා. ඔයාගේ පෙනුම ලස්සනයි. ඒත් ඔයා හැම කෙනාගේම පෙනුම ඔයාගේ පෙනුම වගේ විය යුතුමය. එහෙම නැත්නම් ඔයාගේ පෙනුම අනිත් එක්කෙනාගේ පෙනුමට වඩා වෙනස් නම් එයා ඔයාට වඩා පහත් කෙනෙක්, කොන් විය යුතු කෙනෙක්, නොසලකා හැරිය යුතු කෙනෙක් ලෙස සැලකීම වැරදි කියන එක ළමයෙකුට කියලා දෙන්න ඕනේ. මේ පරිසරයේ ඔක්කොම ගස් එකම විදියට තිබුණා නම් නේ, එකම ගස් జాතිය තිබුණා නම් ඒ පරිසරයේ සුන්දර නැති වෙනවනේ. කොහොම එකම ගස්. දැන් අපේ රට ලංකාව ලෝකේ හැමෝම පිළිගන්නේ ලස්සන රටක් කියලා. හේතුව මොකක්ද? එක පර්චස් 10ක වනාන්තරයක වුණත් විවිධත්වයෙන් යුක්ත ගස් වර්ග 100ක් විතර හොයාගත හැකියි. විවිධයි. අපේ රට ලස්සනයි කියලා බොහෝ අය කියන්නේ මොකද බොහෝ අය කැලෑ දකින්නවනේ. සංචාරවලට ගියා. අපි ඇමරිකාවට ගියොත් අපි කැලෑ දකින්නවනේ. යුරෝපෙට ගියාම කැලෑ දකින්න. එකම જાති. අපි කිලෝමීටර 50-60 පව් කරනවා එකම જાතියේ ගස් පහු කරන්නේ. හැබැයි අපි අපේ රටේ කොට්ටාවෙන් හයිවේ එකට නැගලා මාතරින් හෝ හම්බන්තොටින් එළියට බහිනකොට ඒ පහු කරගෙන යන පරිසරය කොච්චර විවිධද? ඒ මොකද විවිධ? වෙනස්කම් වලින් යුක්ත ගහකොළ පැලෑටි පරිසරයක් තියෙනවා. ලස්සන වෙනස් නිසා. මේ ලෝකෙ ලස්සන විවිධ වර්ණවල මිනිස්සු ඉන්න නිසා. විවිධ ශරීර ප්‍රමාණවල මිනිස්සු ඉන්න නිසා. විවිධ හැඩතලවල මිනිස්සු ඉන්න නිසා. ඒ විවිධත්වය තෝරලා දීලා ඒ විවිධත්වය ඇතුලේ සතුටින් ඉන්න උගන්වනවා මිසක කවදාවත් අපි කෙනෙකුට උනන්දු කරන්න නරකයි. අපේ ගෙයක් ඇතුලේවත් වර්ණය මත අපි උසස්ය, ශරීරයේ පෙනුම මත අපි උසස්ය, අනිත් අය පහත්ය කියන චේතනාවක් අපි ඇති වෙන්න දෙන්න හොඳ නැහැ. කෙනෙකුට ඇති කරවන්න හොඳ නැහැ. ඒක නොකළ යුතුයි.
එහෙම කරනවා නම් ඒකට කියන්නේ වන්න මද. ඒකට කියන්නේ වර්ණ මද. ඒ මදය ඇති වෙන්න හොඳ නැහැ. වර්ණවත් වීම නෙමෙයි ප්‍රශ්නේ. Tamanට තියෙන ලස්සන වීම නෙමෙයි. Tamanට ලස්සනක් තිබීම නෙමෙයි ප්‍රශ්නේ. Taman ලස්සන නිසා අනෙත් අයට හිංසා කරනවාද කියන්නේ. Taman උස්ස නිසා, Taman මිටි නිසා, Taman කෙට්ටු නිසා, Taman මහත නිසා. මං කලිනුත් කියලා තියෙන මේ කතාව එක අවස්ථාවක මා හමු වෙන්න එක මහත් එක්ක. එයා ඇවිල්ලා මගේ බණ ගැන පුදුම වර්ණනාවක් කරා. ඔබ වහන්සේගේ ධර්ම දේශනා හරිම ලස්සනයි සායනාංශ අපේ ගෙදර අය ටීවී එක ගාවින් හෙල්ලෙන්නේ නැහැ. ඔබ වහන්සේගේ බණක් යන වෙලාවට ලංකාවේදී නේ. අපේ ළමයිත් කැමති ඔක්කොම අහනවා. වහන්සේ ඉදිරිපත් කරන හැටි හරිම ප්‍රියමනාපයි. හොඳට තේරෙනවා අපිට. හරි සරලයි. කොම කියලා අන්තිමටම මිනිහා කියනවා ඔබ වහන්සේ තාංගල් 2ක් කුස ගියා නම් නියමයි. මට තේරුණා මිනිහට කියන්න ඕන එක තමයි ඒ කෑල්ල. ඊට කලින් කියන්න ටික තමයි අර ටික. මට හිතුණා මේ වෙලාවෙම මිනිහට උත්තරේ දෙන්න ඕන. නැත්තම් තව මිනිහෙකුට ඔය හානිය කරන්න එනවා. මම එයාට කිව්වා මහත්තයා small is beautiful. පුංචි නම් ලස්සනයි. ඔය ගැන වද වෙන්න එපා කියලා. මොකද ඒ වගේ කැලලක් කෙනෙකුගේ ඔළුවට දැම්මම ඒක බාර ගන්න අය ලෝකෙ ගොඩක් ඉන්නවද නැද්ද? ගොඩක් ඉන්නවා. ඕක නිකන් හරි මම බාරගත්තා නම් අයියෝ මෙච්චර මං ගැන පැහැදිච්ච මිනිස්සයා මම පොඩ්ඩක් මිටිවීම තමයි මගේ කරුමේ. මේක ඉවර කරගන්න ඕනේ. මේක ලොකු ප්‍රශ්නයක්. හැමෝටම ඕක පේන මැති. මේ එකම මිනිහා මට කිව්වට මගේ මිටි එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැති. කොහොම හිත ගියොත් ඇතුලේ පිළිකාවක් වගේ වැඩෙනවද නැත්? වැඩෙනවා. ඊට පස්සේ ඉතින් මම දවසේ ඉගෙන ගන්න ඒවා අනිත් වැඩ ඔක්කොම නවත්තලා බාල්කවල ඉල්ලලා ඉඳීනේ. උස යන්න තව අඟලක් දික් වෙන්න. ලෙඩ ඉතින්නේ. ලෙඩ. ඒ ලෙඩ හැදෙන ගොඩක් අයට. අර වගේ ඔළුවට දාන. මොකද සිංහල මිනිස්සුන්ට එහෙම ලෙඩ තියෙනවා. අනිත් අයගේ ඔළුව කාලා සතුටු වෙන. අනිත් જાතින්ටත් ඒ ලෙඩ ඇති මට අදාළ නැහැ නේ. වැදගත් අපේ අයනේ. එහෙම මේ හැම තිස්සෙම ආසයි කාගේ හරි කෙනෙක්ගේ අඩුවක් කියලා ඇතුලෙන් එයා ඒකෙන් විඳවන හැටි දැකලා සතුටු වෙන්න ආසයි. අතෘප්තිමත් જાතියක් නේ. හරි අසතුටෙන් ඉන්න જાතියක් නේ. ඉස්සර නම් මන් දන්නේ අතීත සිංහල මිනිස්සු සතුටින් හිටියද කියලා. මන් දන්න දැන් ඉන්න සිංහල බහුතරය නම් අසතුටින් ඉන්නේ. දැන් කියයි ඕ අපි අසතුටින් ඉන්නේ මේ 225 හින්දා කියලා. 225 හින්දා නෙවෙයි කොහොමත් අසතුටින් ඉන්නේ. 225 රත්තරන් වලින් හදලා තිබුණත් ගෙවල් ඇතුලේ අසතුටුයිද නැද්ද? අසතුටෙන් ඉන්නේ. තමන්ගේ බිරිඳ ගැන සතුටු නෑ, මාත්‍යා ගැන සතුටු නෑ, දරුවන්ගේ ප්‍රතිඵල ගැන සතුටු නෑ, රස්සාව ගැන සතුටු නෑ, පඩිය ගැන සතුටු නෑ, පාට ගැන සතුටු නෑ, පෙනුම ගැන සතුටු නෑ, ගේ සයිස් එක ගැන සතුටු නෑ, කුලේ ගැන සතුටු නෑ, ඉපදිච්ච පළාත ගැන සතුටු නෑ. කොච්චර අසතුටුවල් තියෙන්නේ. කුඩයක් අතේ තියන් උදේ පාරට යන මිනිහා කුඩේ අතේ තියෙන එක ගැන සතුටු වෙන්නේ නැතුව පොඩ්ඩක් පොදක් ගැහුවොත් චච්චුක් ගන්නවානේ. තමන්ගේ අතේ කුඩයක් තියෙන එක ගැන සතුටු වෙන්නේ නැහැ. හැබැයි පොදේ වැටෙන එක ගැන අසතුටු වෙනවා. එහෙනම් කවුරු හරි හිතනවා නම් 225 පන්නපු දවසට සිංහල ජාතිය ශ්‍රී ලාංකිකයා මුදම සතුටින් ඉඳී කියලා සිහින තමයි. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ. මොකද අපි හිතන විදියක් තියෙනවා මම දකින. ඒ හිතන විදිය සතුටු වෙන්න බෑ මිනිස්සු. ඉන්සා හරි සතුටක් ලබන අනිත් මිනිහාගේ චූටි හරි ඇදයක් කියලා, දුර්ගුණයක් කියලා, දුර්ගුණයක් හොයලා, අයහපත් දෙයක් දැකලා
ඒක මතු කර කතා කරලා තැන් තැන් වල කියෝලා කාට හරි කවුරු හරි කියන කුණු කතාවකට හූමිටි තියලානේ පුදුම සතුටක් විඳිනවා ඒ වගේ දේවල් වලින්. ඒ Tamanට තියෙන දේවල් වලින් සතුට වෙන මිනිස්සු හරි පොඩ්ඩයි ඉන්නේ. නැත්තේ නෑ පොඩ්ඩයි. න බහුතරයක් මිනිස්සු ඉන්නේ ඇත්තටම කිව්වොත් අසහනෙන් අසතුටෙන් අතෘප්තියෙන්. ඉතින් ඒ වගේ මිනිස්සුන්ගේ කටවල් වලින් දකින ඒවායේ අඩු පේන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද අතෘප්තියෙන් ඉන්න මිනිස්සයාට තව මිනිහෙකුගේ ලස්සන යහපත් දේ, තව මිනිහෙකුගේ හැකියාවක් ඒව දකින්න බෑ, පේන්නේ අඩු තමයි පේන්නේ. ඔබට යෝජනා කරනවා ඔබේ ජීවිතේ මේ අතෘප්තිකර බව ඇති කරගත්තොත් හැමතිස්සෙම තමන් හීනමානයක ඉඳී හීනමානය තුළ අනිත් අයට හිංසා කරයි. ඒ වගේමයි තමන්ට තියෙන චූටි දේවල් ටිකක් ගැන ඕනවට වඩා මානසිකව වටිනකම් දෙන්න ගියොත් අපි කියන්නේ අධිතක්සේරුනේ. තක්සේරුව නෙමෙයි අධිතක්සේරුවට කියොත්. සිංහල වචනයවනේ හොඳ ගැලපෙනනේ. අධිතක්සේරුවට ගියොත් අන්න එයා අන් අයට පීඩා කරයි. අකුසල් කරගනි. රණ්ඩු සරුවල් ඇති කරගනි. සාමය නැති කරගනි. දැන් බලන්න ඔය සමහර ජාතීන් එක යුගයක සමහර රටවල් යටත් කළේ. දැන් අපේ වගේ ආසියාතික රටවල් යටත් කරපු යුරෝපා ජාතීන්ට තිබිච්ච සිතුවිල්ලක් තමයි අපි මේ කරන්නේ අශිෂ්ටයෝ ශිෂ්ට කරන එක කියලා. ඒගොල්ලෝ කල්පනා කරා ඒ වෙනුවෙන් කොච්චර ඝාතනය කළත් ප්‍රශ්නයක් නැහැ. මේගොල්ලන්ට ශිෂ්ටත්ව දෙන්න අපි මේක කරන්නේ කියලා. පෘතුගීසි වේවා, ලන්දේසි වේවා, ඉංග්‍රීසි වේවා ඒගොල්ලෝ හිතුවේ ඇත්තටම ඒගොල්ලෝ ඒක විශ්වාස කළා. මේ කළු කැත වනචාරී ගෝත්‍රික ජාතියක් මේගොල්ලෝ ශිෂ්ට කරන එක තමයි අපේ යුතුයකම. ඒක අපි දෙවියන් වෙනුවෙන් කරන යුතුයකම කියලා හිතලා කඩුව සහ ආගමික ග්‍රන්ථ අරගෙන තමයි ලෝකෙ පුරා ඒගොල්ලෝ ගමන් කළේ. ඉතින් ඒක දැන් ඔබ හිතන්න එපා දැන් නම් ලෝකේව නැති වෙලා කියලා. දැන්ටත් එහෙම තමයි හිතන්නේ. දැන් ඒක වෙන විදියකට යන්නේ නේ. ඒගොල්ලෝ හිතනවා මේ ශිෂ්ටත්වය කියන්නේ බටහිරකරණය. අන්තිමටම මොකක්ද බටහිරකරණය කියලා ඇහුවොත් ඇමරිකානුකරණය. ඔක තමයි ශිෂ්ටත්වය කියලා. ඒ කියන්නේ ලෝකේ උපරිම ශිෂ්ටත්වය නම් කොතනද කියලා ඇහුවොත් ගොඩාක් අයගේ ඔළුවේ වැඩ කරන්නේ ඇමරිකානු ජාතිකෙක් වගේ වෙන්නේ. ඒගොල්ලෝගේ ඔළුවේ තියෙන ඒගොල්ලෝ තමයි ශිෂ්ටත්වයේ උපරිමයි කියන්නේ. හැබැයි සිතුවිලිනේ. මිනිස්සුන්ගේ හිතවල එහෙම සිතුවිලි පාල කරගන්න පුළුවන්. ප්‍රශ්නේ ඒ සිතුවිලි වලින් බොහෝ අයට හිංසා කරනවා. මොකද ඒගොල්ලොන්ට කිසිම ආකාරයක මේ වරදකාරී හැඟීමක්, guilty consciousness එකක් එහෙම ඇති වෙන්නේ නැහැ ඒගොල්ලෝ අනිත් අයට කරන අයහපත් වැඩවලට. මොකද ඒගොල්ලෝ හිතන් ඉන්නවා ඒගොල්ලෝ කරන්නේ හරි දේ කියලා. ඒගොල්ලෝ කරන්නේ මේ අයට ලොකු යුතුයකමක් ඉටු කිරීමක් කියලා. කාටද මේ යුතුයකමක් ඉෂ්ට කරනවා කියලා හිතන්නේ? අර අසිෂ්ට නොදියුණු කළු පාට ඒ අයට ලොකු යුතුයකමක් මේ කරන්නේ කියලා හිතනවා. ඔය ගෝලීයකරණය කියන විෂය තුල තිබුණු එක සිතුවිල්ලක්. ගෝලීයකරණයේ තිබුණු යට තිබිච්ච එක දේශපාලනික සහ ඔවුන්ගේ තිබුණු අදහසක් බටහිරයන්ගේ මේ ගෝලීයකරණයෙන් කරන්නේ ලෝක එක ශිෂ්ටත්වයකට ගන්න. හැබැයි අත්තම කාරණේ ශරීර වර්ණ වෙනස් වුණාට, පැහැය වෙනස් වුණාට බුදුදහමට අනුව කිසිම කෙනෙක් උසස් පහත් වෙන්නේ නැහැ. උසස් පහත් වෙන්නේ බුදුදහමට අනුව කුමක් මතද? ක්‍රියාව මතනේ. ක්‍රියාව මත. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. බ්‍රාහ්මණයා වෙන්නේ ක්‍රියාව මත, වසලයා වෙන්නේ ක්‍රියාව මත. නජ්ජා වසලෝ හෝති නජ්ජා හෝති බ්‍රාහ්මනෝ.
උප්පත්තියෙන් පහත් මිනිහෙක් වෙන්නෙත් නැහැ. උප්පත්තියෙන් උසස් මිනිහෙක් වෙන්නෙත් නැහැ. ඒක තමයි බුදුදහමේ පිළිගන්නේ. අද දේශපාලනික නිවැරදි කිරීම වෙනුවෙන් හරි ලෝකෙටව පිළිගන්න ටික වෙලා තියෙනවා. සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මා ඔබට මෙත්සිතී යෝජනා කරන ඔබගේ ගාව වර්ණය මත මේ වගේ තමන් උසස්සේ කියලා හැඟීමක ඉන්නවනම් එය ටික හරි අඩු කරගන්න. ළමයි අතර වුණත් ඕක ඇති වෙන්න දෙන්න එපා. එක ළමයෙක් ඉන්නවා නම් මේක දැනෙන්නේ නැහැ. ළමයි දෙතුන් දෙනෙක් ඉන්නවා නම් මේක මතුවෙලා එනවා. ළමයි අතර. මේ මොකද ගෙවල් ඇතුලේ දන්නේම නැතුව අර ටිකක් සුදු ළමයාට දන්නේම නැතුව අම්මලා තාත්තලාගේ ඇහැ වැඩිපුර යනවා. ඒක නරකයි. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඉස්කෝලේ පන්ති කාමරය ඇතුළෙත් මේක වෙනවද නැද්ද? මට හොඳට මතකයි අපේ ඉස්කෝලවල ටිකක් සුදු සහ පොහොසත් එවුන්ගේ ළමයි ටිකට විතරයි ඉස්සරහ පෙළි ඉන්න දුන්නේ. අනිත් එක ළමයෙකුටවත් එන්න දෙන්නේ නැහැ මේ ඉස්සරහ පෙළියට. අනිත් ඔක්කොම ඉන්නේ පිටිපස්ස පෙළිවල. ඒක මේ ටීචර්ස් ලගාවත් තිබුණා. දැන් තියෙද නැද්ද මම දන්නේ නැහැ. දැන් ඔය වගේ කාරණා මත නෙමෙයි දැන් ඉස්සරහ පෙළි පිටිපස්ස පෙළි හම්බෙන්නේ ටීචර්ස් ඩේ එකට ලැබෙන දේවල් මත. ඒ තමයි යථාර්ථය. හැම ටීචර්ස්ම එහෙම නැහැ. මොකක්ද කියන්න බෑනේ. හැම ටීචර්ම එහෙම නැහැ. ගොඩාක් විදුහල්පතිතුමන්ලා ගුරුතුමන්ලා ඉන්නවා. ගුරුතුමියන්ලා ඉන්නවා. ඒගොල්ලෝ දැන් කිසිම ළමයෙකුට එකම පෙළියේ ඉන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ලස්සනට මේ මුළු පන්තියේම ළමයි හැම පෙළියකම වාඩි වෙන්න සතිය පුරාම ළමයිව මේ රොටේට් සිස්ටම් එකක් හදලා තියෙනවා. පන්ති කාමරේ අර හීනමානේ ඇති නොවේ. මොකද නැත්තම් ටීචර්ගේ ඇහැ හැමතිස්සෙම අර ඉස්සලහාම පෙළියේ ඉන්න ටිකක් ප්‍රියමනාපම ඇඟෙන් පතෙන් සුදු හෝ මොකක් හරි උස මහත හෝ අයට විතරමයි යොමු වෙන්නේ. අර ළමයි ශරීර වර්ණයෙන් පීඩා විඳිනවා විතරක් නෙමෙයි ගුරුතුමාගේ ගුරුතුමියගේ අම්මගේ තාත්තගේ අවධානයක් නැති වෙලා ගිහිල්ලා එයාලගේ ජීවිත අඳුරට යනවා. ඊළඟට ටිකක් ශරීරයෙන් ලොකු ළමෙක් හිටියොත් ගැහැණු ළමෙක් වයස ඔක්කොටම 9යි. අවුරුදු 9 ළමයි ඉන්නේ. හැබැයි ශරීරයෙන් ලොකු ළමෙක් ඒ අතර හිටියොත් ගොඩක් අයට ඒ ළමයි අතරිනුත් අර ළමයා ලිංගිකව පේනවා. කොච්චර කැතද අපේ මිනිස්සුනේ. එහෙම පේනවා. ඒ විදියට බැලෙනවා. එයා ලොකු ගැහණියක් විදියට ගන්නවා. ඒක අපි පුළුවන් උපරිමෙන් අපේ මනස් වලින් ඒ වගේ දුර්ගුණ අයින් කරන්න ඕන. දුර්ගුණ. ළමෙක් එච්චරයි. ළමෙක් දිහා බලන්නේ ළමෙක් විදියට. එච්චරයි. ඒකේ කොන්දේසි නෑ. එයා ශරීරයෙන් ලොකුද, එයා ශරීරයෙන් පොඩිද, එයා සුදුද, එයා කළුද, එයාගේ තලෙලුද, එයා කෙට්ටුද, එයා මහතද, ඒවා එකක්වත් අදාළ නෑ. ළමෙක් කියන්නේ ළමෙක් නෑ. ළමේ දිහා බලන්න අපේ මනස අපිට පිරිසිදු කරගන්න වෙනවා. මොකද ලංකාවේ ගොඩක් ඒ වගේ ශාරීරිකව ළමයි වැඩෙනකොට ළමයි අනාරක්ෂිත වෙනවා. ළමයි අනාරක්ෂිත වෙනවා. චූටි ළමයි. හැබැයි අනාරක්ෂිත වෙනවා. මොකද එයා ශරීරයෙන් චුට්ටක් හරි උසමහත නම් මාමලගේ අතින් සියලගේ අතින් ගොඩක් අනතුරු වලට ලක් වෙනවා. ගොඩක් අනතුරු වලට ලක් වෙනවා. දැන් මේ ඔය වාර්තා වෙන්නේ ලංකාවේ මාධ්‍ය තියෙන නිසා, සමාජ මාධ්‍ය තියෙන නිසා ටික අර මේ පොඩි කාලෙදී මේ ලිංගිකව විවිධ පීඩාවන්ට ලක්වීම ටික එළි වෙනවා දැන්. හැබැයි අපි කුඩා කාලේ කොච්චර අපේ සමාජයේ විවිධ පීඩාවන් වලට ගැහැණු ළමයි, පිරිමි ළමයි ලක් වුණාද කියන එකවත් අපි කවුරුත් දන්නේ නැහැ. එච්චරට හිංසා වෙලා තියෙනවා. ඒවා නැති වෙන්න නම් අපේ අර ඔළුවේ තියෙන මනස්කාත අයින් කරගන්න ඕන.
අපේ ඔළුවේ මනස්ගාත තියෙනවා. කෙලෙස් නිසා හටගත්තු ඒවා. ඒකෙන් තමයි අපේ ළමයි අනාරක්ෂිත වෙන්නේ. ඒක මතක තියාගන්න. ඒක ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ ඕන රටක ඕන සමාජ කණ්ඩායමක් තුළ ඔය ගතිය මතුවෙන්න පුළුවන්ද බැරිද? මතුවෙන්න පුළුවන්. කෙලෙස් සහිත සත්වයෝ නම් මේවා මොන જાතියෙත් තියෙනවා. මොකද කෙලෙස් 1500 සිංහල බෞද්ධයන්ට තියෙන එකක් කියලා නෙමෙයි බුදුහාමුදුරුවෝ විස්තර කරලා තියෙන්නේ. මේක මනුස්ස සත්වයාගේ సంతානයේ හටගන්න පුළුවන් කෙලෙස්. ඒ වගේ කෙලෙස් නිසා අපි පිරෙහෙන්න හොඳ නැහැ. ඒකයි කියලා දෙන්නේ. අපි පිරෙහෙන්න හොඳ නැහැ. අපි කාටවත් කරදර කරන්න හොඳ නැහැ. වද දෙන්න හොඳ නැහැ. ඔය ශරීර වර්ණය මත නේ මදය. ඊළඟට තව කෙනෙකුට මදය ඇති වෙනවා කුමක් මතද? ගුණ වර්ණය. උදාහරණයක්. දැන් සමහරු ඉන්නවා හරි පරිත්‍යාගශීලී. පරිත්‍යාගශීලී. එතකොට ත්‍යාගශීලීකම කියන්නේ ගුණයක්ද නැද්ද? ගුණයක්. මාත් එක්ක කතා කරා. ත්‍යාගශීලීකම කියලා කියන්නේ ගුණයක්. හැබැයි කාට හරි හිතෙන්න ගත්තොත් මම තමයි ත්‍යාගශීලීම. අනිත් උන් ඔක්කොම මල පෙරේතයෝ. මොකද වෙන්නේ? තමන්ගේ ගුණය තමන්ම විනාශ කරගෙනද නැද්ද? විනාශ කරගෙන. තමන්ගේ ඔටුන්න තමන්ම කඩලා දාලා වගේ. තමන්ට ත්‍යාගශීලීකමක් පිළිබඳව දිගින් දිගටම දම්පැන් දීලා තමන් තුල ගුණයක් දියුණු කරගත්තා නම් ඒක විශිෂ්ටයි නේ. ඒක විශිෂ්ටයි. තමන් තුල එහෙම ගුණයක් ඇති කරගත්තා නම්. හැබැයි තමන් ත්‍යාගවන්තයෙක් කියලා මතක තියාගන්න මොන හේතුවක් නිසාවත් අනිත් එක්කෙනාව හිංසාවට ලක් කරා. ලෝභියෙක් ලෙස මේ තණ්හාධිකයෙක් ලෙස හිංසා කරන්න බෑ. අනිත් එක්කෙනා දන් දෙනවද නැද්ද කියන එක යාගේ ප්‍රශ්නයක්. යාගේ ප්‍රශ්නයක්. ඒකට අපිට මුකුක් කියන්න බෑ යාට. යාට මේ දානෙහි තියෙන යහපත්කම කියලා දුන්නට කමක් නැහැ. හැබැයි ඔයා මේ දේවල් දෙන නිසා මට වඩා පහත් කෙනෙක් කියනවනම් එතකොට එයා ත්‍යාගවන්තකම මත පදනම් වෙලා උමතුවක් හදන්න නැද්ද? උමතුවක් හදන්න. අපි තමයි හොඳටම දන් දෙන්නේ වගේ. එහෙම වෙන්න එපා නේ. එහෙම වුණාම වෙන්නේ Tamanට ඉන්න යාළුවොත් නැති වෙන්න පුළුවන්ද බැරිද? නැති වෙනවා. ඒ වගේ දේවල් මත අනිත් අයට පහත් කරන්න ගත්තොත් මෙයා ඒ කියන්නේ අපේ පින්කම පහත් කරන කෙනෙක්. මෙයා අපේ පින්කම හෙලා දකින්න කෙනෙක්. මෙයා අපේ පින්කම අඩු කරලා කතා කරලා. දැන් ඇත්තට මේ සිතුවිල්ල එනවනේ ආශ්‍රය කරන අයට. ඔබ දන් දෙන්නේ ඔබේ ආර්ථිකයේ ප්‍රමාණයයි ඔබේ හිතේ තියෙන විශ්වාසය පැහැදීම සහ ඒක කරන්න තියෙන උද්‍යෝගයයි. තව කෙනෙක් ඒක යාගේ ප්‍රමාණය. ඉස්සර මතකයි අපි පොඩි කාලේ 725ක් නේ උප්පියලා උපරිම ලොකු ගමේ මුදලාලි කෙනෙක් තමයි පන්සලේ අර සල්පිල් වෙලාවට හෝ පින්කම් වෙලාවට රුපියල් 10ක් දුන්නා කියලා අර ස්පීකර් කටේ කියන්නේ නේ. චූටි කාලේ අපිට මතකයිනේ පන්සල් වල එනවුන්ස් කරනවා මේ ගමේ ලොකු මුදලාලි කෙනෙක් තමයි රුපියල් 10ක් දුන්නා කියලා කියන්නේ. ඒකටත් ලොකු ආමුදුරෝ නම 20 සැරයක් විතර මිනිහාගේ කියන්න ඕන. ඒ කියන්නේ ඒ කාලේ එක ඉතින් රුපියල් 10000ක් විතරනේ. ඊටත් වැඩි වටිනවා ඇති සමානට. මිනිස්සු 725 දෙන්නම් ඒ කාලේ අමාරු. අද කවුරුක්ක 725 දෙන අය ඉන්නේ නැහැ. රුපියල් 100ක් දෙන අයත් නෑ අදනේ. අද කෙනෙකුට දෙනවා නම් රුපියල් 500ක් රුපියල් 1000ක් දෙන මට්ටමට අද මිනිස්සු පුහුණු වෙලා තියෙනවා. හැබැයි ඒක හිමින් ආවේ. ඒක බණ දහම් අහමින් මිනිස්සුන්ගේ අධ්‍යාපනය දියුණු වෙලා රුපියලේ වටිනාකම කොච්චර අඩු වෙලාද කියලා මිනිස්සුන්ට ලැබුණු දැනුම තේරුම
මට රුපියල් 100ක් කවුරු හරි දුන්නොත් මට මොනවද ගන්න පුළුවන් කියලා මිනිස්සුන්ගේ බුද්ධිය වැඩි වුණා. තර්කානුකූලව හිතන්න පුළුවන් වුණා. දානේ ආනිසංස ඉගෙන ගත්තා. එහෙම හිමින් කෙනෙක් දාන දෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි දැනට අපි මහා පරිමාණයෙන් දම් දෙනවාය කියන එක මත මා ඉල්ලා සිටිනවා. එච්චර දෙන්නේ නැති කෙනාට හිංසා කරන්න යන්න එපා. පීඩා කරන්න යන්න එපා. නංගනන් කියන්න යන්න එපා. කියන්න එපා. ඔයත් දවස් 30ම මේ සේනාසනයට දානෙ ගේනවානේ. දවස් 30ම ගේනවා. මං හිතන්නේ මේ ජපානයේ දිනපතාම පන්සලකට දානෙ ලැබෙන්නේ මං හිතනවා කනගවා භාවනා මධ්‍යස්ථානේ තමයි කියලා නේ. අනිත් පන්සල් වලට දාන්නේ නොලැබෙනම නෙමෙයි. නමුත් මගේ හැරෙන වෙලාවල් තියෙනවා ගොඩක් තියෙනවා. හැබැයි මේ පළාතේ දායකයෝ වීරියෙන් කොච්චර කාර්යබහුල වුණත් දිනපතා දානමාන හදාගෙන ඇවිල්ලා පූජා කරනවා. ඔයත් දැකලා තියෙද මෙහි වැඩ ඉන්න මහා සංඝරත්නය බණ කියනකොට හරි පින් දෙනකොට හරි බුද්ධ වන්දනා කරනකොට ආශිර්වාද කරනකොට හරි එහෙම අඩු වැඩි කිරීමක් කරනවද? නැහැ. පොල් සම්බෝලයක් එක්ක දානේ හදන් ආවත් එයාටත් බණ කියලා පිරිත් කියලා ආශිර්වාද කරනවා. ව්‍යංජන 4-5ක් එක්ක හදන් ආවත් එයාටත් ඒ ටිකමයි. එයයි කෙනෙකුගේ දානය මත කෙනෙක් පහත් කරන්න පැවිද්දෙකුට බෑ කවදාක. ඒක පැවිද්දෙක් කරොත් පැවිද්දෙක් ඒක කරන්නේ වැරතක්. සමහර කෙනෙක් බත් මිටක් දෙන්න පුළුවන් මහා ශ්‍රද්ධාවකින් නේ. ඒක යාට දෙන්න පුළුවන් ප්‍රමාණය. සමහර කෙනෙක් විශාල ආහාර පාන ප්‍රමාණයක් ගෙනවිත් දෙන්න පුළුවන්. ඒක යාගේ ප්‍රමාණය. ඒ නිසා ඔබ දානපතියෙක් වෙන්න. දානපතියෙක් වෙනවා කිව්වේ මේ ඔබ පරිභෝජනය කරනවාටත් වඩා හොඳ දේවල් කාට හරි ඔබ පරිත්‍යාග කරනවා නම් ඒකට කියනවා දානපති කියලා. ගොඩක් දානපති කියලා කියන්නේ මේ ගොඩක් සල්ලි තියෙන කෙනෙක් මොකක් හරි පින්කමක් කරනකොට කියනවා දානපති කියලා නේ. එමනේ සාමාන්‍යයෙන් කියන්නේ මහා දානපතියෙක් යා. බුදුදහමට අනුව දානපතියෙක් කියන්නේ තමන් පරිභෝජනය කරනවට වඩා වැඩි දෙයක් පරිත්‍යාග කරනවා නම් තමන් පරිභෝජනය කරනවට වඩා රසවත් දෙයක් පරිත්‍යාග කරනවා නම් එයා දානපති. තමන් පරිභෝජනය කරන විදියටම දම් දෙනවා නම් එයා දාන සහාය. දාන සහාය. තමන් භුක්ති විඳිනවටත් වඩා පහත් ඒවා දෙනවා නම් මිල ගණන් හෝ රසයෙන් ගුණයෙන් හෝ අඩු ඒවා දෙනවා නම් එයාට කියනවා කවුද? දානදාස. දානදාස, දානදාස, දාන සහාය, දානපති. 3 දෙනෙක්. අපේ රටේ නම් ඉතින් දානපති කියලා ඇහිලා තියෙන්නේ මුදලාලි මාතුරුලට විතරයි. නේ? හැබැයි ඇත්තම දානපතියෝ සහ දානපතිනියෝ කියන්නේ සමහර වෙලාවට එදා වේල කුලී වැඩක් කරන මිනිස්සු ජීවිතේට තමන් කන්නේ නැති විදියට දානෙ ටික හදාගෙන ගිහිල්ලා පූජා කරනවා නේ. ඒගොල්ලෝ තමයි දානපති. දානපතියෝ කියන්නේ ඒගොල්ලෝ. තමන්ටත් වඩා තමන් භුක්ති විඳිනවටත් වඩා හොඳට කෙනෙකුට දෙනවා නම් ඒක සීලාදී උත්තමයෙකුට වෙන්න පුළුවන්, දුගියෙකුට, මගියෙකුට, යාචකයෙකුට වෙන්න පුළුවන්. කාට හෝ එහෙම පරිත්‍යාග කරනවා නම් ඒක තමයි දානපති. ඔබ දානපතිය. ඔයත් දම්පැන් දෙනකොට තමන් භුක්ති විඳිනවට වඩා හොඳට දන් දෙනවා. දානපතිය. හැබැයි ඔබ කදාකත් ඒකේ මාන්නයක් හදාගන්න එපා. ඒක පරිත්‍යාගශීලීකම හොඳ ගුණයක්. ඒත් ඔබ ලෝකේ ඉන්න උසස්ම කෙනාය අනිත් අය ඔබ වගේ දම් දෙන්නේ නැති නිසා පහත් කියන්න එපා. හිතන්න එපා. එහෙම සලකලා කතා කරන්න එපා. ඊළඟට දැන්
ඔබ ළමයින්ට හරි කරුණාවන්ත වෙන්න පුළුවන්. නේ? ඔබ කරුණාවන්ත වෙන්න පුළුවන්. හැබැයි තව සමහර කෙනෙක් ඉන්නවා එච්චර කරුණාවන්ත නැති. දැන් කරුණාවන්තයි කියන එක ඒක ඇවිල්ලා අපි මනින්නේ කරුණාවන්තද නැද්ද කියලා කොහොමද? පේනේවයිනේ. ඒ ඇත්තටම ඒක කරුණාවන්තද නැද්ද කියලා දන්නේ කවුද? එයාලා විතරයිනේ. ඒක හරියටම ඔය දෙමව්පියන්ගේ දරුවෝ ගැන කරුණාව එළියේ ඉන්න අය මනින එක හරි මෝඩ එකක්. ඒක එළියේ බලන් ඉන්න අයට අනිත් අයගේ මේ ෆැමිලි එකේ ආදරේ මනින්න බෑ වගේනේ. එහෙම මනින්න බෑනේ. දැන් මෙතන ඉන්න මාතුරු නෝනලා පාටි වලට යනෝනේ. පන්සලට. දැන් එනකොට යවිලා ඒ පාටි එකේදී ඒ පන්සලේදී නැත්තම් වෙන මොකක් හරි එකකදී ඔය ඇත්තෝ ඉන්න විදිය, කතා කරන විදිය, හැසිරෙන විදිය දැකලා කවුරු හරි හිතුවොත් අයියෝ මගේ පෞල් ජීවිතේ මොන කරුමයක් දන්න බලන්න අර දෙන්න ඉන්න හැටි කොච්චර සමගියෙන් ඉන්නවද කොච්චර ලස්සනට ඉන්නවද බලන්න කතා කරන ලස්සන මම ඒ වගේ වචන අහන්නවත් පිං කළා නෑ පුදුම පවක් එහෙම කවුරු හරි හිතුවොත් එහෙම එයා කොච්චර මෝඩදනේ එයා කොච්චර මෝඩද ඇයි පාටි එකකට ඇවිල්ලා පැය දෙකක් නෝනලා මහත්තයාලා කොහොමත් රංගපානවද නැත් ගොඩක් අය රංගපානවානේ ඇත්ත කතාව පන්සලට ආවන් රංගපානවානේ පන්සලේදී අමුදුරලා ගොඩක් රැවටෙන ඇත්තට මන්නම් අන්දන්න බෑ ඒවයින් ඒ වුණාට මේ ගොඩක් ආමුදුරලා මන් දන්නවා රැවටෙනවා මේ බණ එහෙම කියන්න ගියන් ආමුදුරලා කියනවා නේ මේ දෙන්න නකුල මාතයි නකුල පිටයි වගේ නේද අර මෙහි තියෙන හොඳ එකක් හෝම් ස්ටේ කියලා එකක් නේ මෙහි තියෙනවා නේද හෝම් ස්ටේ කියලා මොකක් හරි එකක් නේ අන්න ඒ වගේ chance එකක් හම්බෙන්න ඕන නකුල මාතලගේ නකුල පිතාලගේ ඇත්ත කත චීක බලා ගන්න. බෙලි මිරික ගන්න හැටි, බානින හැටි නේද? රවණ හැටි, ගොරෝන හැටි. එළියේ උත්සවයකදී පැය දෙකක් රඟපාන එක කොච්චර ලේසිද? ඒ නිසා අනුන් මේ උත්සවවල ඉන්න හැටි දැකලා තමන්ගේ පෞල් ජීවිතය ගැන ගණන් හදන මෝඩයෝ වෙන්න එපා. කාටත් හරි ලේසි එළියේ පැය දෙකක් අල්ලන් ඉන්න එක. පින්කම් පොලක පැය දෙකක් අල්ලන් ඉන්න එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. මතක තියාගන්න. වැදගත් දේ ඇත්ත ජීවිතය මොකක්ද කියන එකනේ. ළමයින්ටත් එහෙමනේ. ගොඩක් අය එළියේදී අපි තරම් ළමයි ගැන කැරින් නේද? ලව් ඔක්කොම තියන වෙන අම්මලා නෑ කියලා රංගන් දක්වන්න පුළුවන්. හැබැයි ඇත්ත බලාගන්න ඕන ගේ ඇතුලේ. එනිසා කවුරුවත් දිහා බලලා නම් ඔබ ගැන නිගමන වලට එන්න එපා මම කියන්නේ. ඒක හරි මෝඩයි. ඒක හරි පව්. එහෙම එන්න එපා නිගමන වලට. පේනවට වඩා ඇත්ත මිනිස්සු ගොඩක් වෙනස්ද නැත්? ගොඩක් වෙනස්. ළඟින් ආශ්‍රය කරාම තමයි තේරෙන්නේ. මගේ නම් සාමාන්‍ය කියවීම තමයි 10ට ඉන්න මිනිහා නෙමෙයි 10යි 5ට ඉන්නේ ඒ නිසා පරිස්සමින් කියලා. සම්පූර්ණ වෙනස්. විනාඩි 5ක් ඇතුළත මිනිහා වෙනස්. මේ මනුස්ස සිත තරම් ඉක්මනට වෙනස් වෙන ධර්මයක් තියෙද? මෙච්චර බලවත් මෙච්චර වේගෙන් වෙනස් වෙන පුදුම වේගෙන් වෙනස් වෙන. ඇයි අපි සදාකාලිකත්වයෙන් පනවන්නේ නේ? ඒ නිසා ඔබ කරුණාවන්ත වෙන්න. ඒක ඔබ තියාගන්න. ඒත් ඔබ කොයි වෙලාවකවත් මම ලෝකේ ඉහළම කරුණාවන්ත කෙනාය අනිත් එක්කෙනා හරිම නපුරු එක්කෙනෙක් කියන නිගමනයට යන්න එපා. අපි කොහොමද මිනිස්සෙක්ගේ පෙනුම මත නපුරුද නැද්ද කියලා තීන්දුව කරන්නේ නේ? සමහර මිනිස්සුන්ගේ මූණ බැලුවම හරි නපුරු වගේනේ. හැබැයි ආශ්‍රය කරාම තේරෙනවා
හරි ලිහිල් මිනිස්සෙක් නේ කියලා. හරි දයාවන්ත මිනිස්සෙක් නේ. හරි සංවේදීනේ. මූණෙන් පේන්නේ. සමහරුන්ගේ මූණ හරි කරුණාවන්තයි වගේ නේ. හැබැයි ඇතුලේ ඉන්නේ මහසෝනා වගේ එකෙක්. නේ. ලේ උරන්නේ නැති එක විතරයි. යක්ෂයෝ නේ. හරි කේන්ති ගන්නවා නේ. රණ්ඩු කරනවා, ගහනවා, හිංසා කරනවා, අතට අහුණු එකෙන් ගහනවා. කටට එන එක කියලා බයිනවා. ඉතින් එළියෙන් කවුරුත් මනින්න බෑ. එළියෙන් කවුරුත් මනින්න බෑ. ආමුද්‍රව මනින්නත් බෑ, ගියෝ මනින්නත් බෑ. මාව ගැන නම් එහෙම මනින්න එපා කවුරු. මම මේ hina වෙවි හිටියට මට කේන්ති ගියන් යකෙක් වගේ. නේ? මොන hinaද ඊට පස්සේ? hina ඉවරයි. ඒව දැනගන්න ඕන නම් මගේ අර පාරිනිකේතනෙට ගියපු කාලෙක පොඩි හාල්ලකින් ආගන්න මගේ හැටි කොහොමද කියලා. ඔය ඇත්ත දන්නේ. මොකද මේ අපිට මිනිස්සු ඉස්සරහා පරිස්සම් වෙනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. මහ ලොකු දෙයක් නෙමෙයි. ඒක සරලයි. කට පරිස්සම් කරන් වචන පිට කිරීමනේ. තෝර බේර. අපි වග වෙන්න ඕන අපේ ඇත්ත ගැනනේ. අපේ ඇත්ත ගැන වග වෙන්න ඕන. අපේ ඇත්ත මනස ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒ මනසේ කොච්චර ද්වේෂය තියෙද කියලා. කොච්චර මාන්නේ තියෙද කියලා නේ. කොච්චර අපි උඩඟුද කියලා. ඒව ගැන බලන්න ඕන. නැතුව එළියේ කතන්දර එකක්වත් වැඩක් නැහැ. නිවන් දකින්නේ එළියේ කතා වලින් නෙමෙයි. නිවන් දකින්නේ ආධ්‍යාත්මයත් එක්ක සිදු කරන නිවැරදි පුහුණුවකින්. නිවැරදි පුහුණුවකින්. දුකින් නිදහස් වෙන්නේ එහෙමයි. ඒව තේරුම් අරන් ජීවත් වෙන්න. දුකින් නිදහස් වෙන්න බෑ නැත්තම්. එනිසා අපි අපේ ගුණ දියුණු කරගමු. කරුණාව, ත්‍යාගශීලී බව, ආදරය නේ. ගරු කිරීම දියුණු කරගමු. හැබැයි ඒ අපි ගුණවත්ය අනිත් අය දුර්ගුණ සහිතය හරි නරක පහත් අය කියලා අවමන් කිරීම, හිංසා කිරීම, පීඩා කිරීම, කොන් කිරීම නවත්තමු. ඇත්තට මෙහෙම අපිට පේනවා කියමුකෝ. දානයක් දෙන්නේ නැහැ, සිල් ගුණයක් රකින්නේ නැහැ, පිනක් කරන්නේ නැහැ, යහපත් නැහැ. මොකද කරන්න ඕනේ ඒගොල්ලෝ ගැන? අනුකම්පා කරන්න. ඒගොල්ලෝ ගැන කරන්න ඕනේ එකම දෙයයි අනුකම්පා කරන්න. තාම තේරෙන්නේ නැහැ. පරිත්‍යාගයේ වටිනකම තේරෙන්නේ නැහැ. කරුණාවේ වටිනකම තේරෙන්නේ නැහැ. ආදරේ වටිනකම තේරෙන්නේ නැහැ තාම යාට. එයාලා ගැන අනුකම්පාවෙන්, කරුණාවෙන්, ආදරෙන් එයාලගේ මොකක් හරි ගුණයක් දියුණු කරන්න අපි වීරිය කරනවා මිසක හෙලා දැකීම, පහත් කිරීම, කොන් කිරීම, වෙන් කිරීම, නොසලකා හැරීම, අපි උමතු වෙලා අපි උසස්සි කියලා හිතන් අනිත් අය පහත් කිරීම අපේ ජීවිතේ අපි නොකළ යුතු දෙයක්. මෙච්චර වෙලා ඉගෙන ගත්තේ මොන මදේ ගැනද? වර්ණ මද. මදය ඇති වෙනවා වර්ණ මදේ ක්‍රම දෙකකට. එකක් ශරීරය මතනේ. අනික ගුණය මත. තමන්ට එක එක ක්වොලිටිස් තියෙන එක හොඳයිනේ. හැබැයි ඒවයින් මුමුතු වෙන්න හොඳ නැහැ. තමන්ගේ ශරීරය පිරිසිදුව ලස්සනට පිළිවෙලට ව්‍යායාම කරලා ගුණදායක දේ කාලා මේකප් කරලා ඩයි කරලා ලස්සනට තියාගන්න. කිසි වැරද්දක් නැහැ. ඇයි වැරද්ද නැහැ? මන්නම් කිසි වැරද්දක් දකින්නේ නැහැ. මිනිස්සෙක් ලස්සනට සහ නිරෝගීව ඉන්න දරණ උත්සාහය. හරි හොඳ එකක්. ඒක ඔබ කළ යුතුයි. හැබැයි තමන්ගේ ඒ ශරීරයේ තියෙන ප්‍රියමනාපකම්, වර්ණවත්කම්, ලස්සන, පෙනුම මේවා මත මොන හේතුවක් නිසාවත් අනිත් අයව පහත් නොකරන්න. අනිත් අයට අවමන් නොකරන්න. අනිත් අයට හිංසා නොකරන්න. මොකද ඔය උමතුවෙන් උඩට ගියපු අයට ප්‍රාණඝාත කරන්න පුළුවන්. ඊළඟට පරුස්ස වචන කියන්න පුළුවන් නේ. ඒ වගේ ගොඩක් අකුසල් කරන්න පුළුවන්. ඉතින් මේ දහම් කරුණ හොඳට පැයක්
පැයක් ඉගෙන ගත්තා. 4ට 10 වෙලා පැයක වෙලාවක් ඔබ වන්න මද ගැන ඉගෙන ගන්න. පැයක පමණ වෙලාව. දවස පුරාම ගොඩක් පින්කම් කරගත්තනේ. ගොඩාක් පින්කම් ඔයත් කරගත්තා දවස පුරාම. ඉතින් අද දවසේ මේ උතුම් පුණ්‍ය කර්මය කරද්දී දායකත්වය අද ධර්ම දේශනාව සඳහා ගයනන් ජයසිංහ මහත්මයාණන් අපේ සේනාසනයේ කැපකරු දායක මහත්මයෙක් කැප වෙලා සේනාසනය වෙනුවෙන් මේ ස්ථානයේ දියුණුවට ශ්‍රමය කැප කරනවා, ධනය කැප කරනවා, තමන්ගේ කුසලතාවලින් උපකාරවත් වෙනවා. බොහොම කැප වෙන දායක මහත්මයෙක්. එතුමන් තමන්ගේ ආදරණීය අම්මටත් තාත්තටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා අද සද්ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නට යෙදුණා. ඉතින් ඔයත් කවුරුත් හොඳට දේශනාව ශ්‍රවණය කළා. රැස්වුණු සියලුම පින් කුසල් දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය එතුමන්ටත් එතුමගේ අම්මා තාත්තට වගේම ඔයත් හැම දෙනාටම ලැබේවා, සැලසේවා. ඒ වගේම විශේෂයෙන්ම මේ සේනාසනය ඇත්තටම අපට ආරම්භ වෙන්නට යෙදුනේ නේ. අපිට මේ වගේ සේනාසනයක් මේ කනගව පළාතේ ආරම්භුනේ අපේ අජිත් හිඟුරංගල මැතිතුමා, එම මැතිනිය සහ මේ පළාතේ දායකයෝනේ අප කැප වෙච්ච නිසා. මේ පළාතේ ව්‍යාපාරික ප්‍රජාව, වෘත්තිකයෝ, ශ්‍රී ලාංකිකයෝ අද ඒ හින්දා දැන් මේ මාසෙට අවුරුද්දක් වෙනවා පන්සල ආරම්භ කළානේ. ගිය වෙසක් පෝය කාලේ තමයි අපි මේ සේනාසනයේට පළමුවෙන්ම වැඩම කළේ. දැන් මෙහෙට වැඩම කරලා අවුරුද්දක් වෙනවා. කොච්චර අය පින් කරගත්තද නේ. දම්පැන් දුන්නා, බණ භාවනා, සීල භාවනා පින්කම් වලට සම්බන්ධ වුණා. මැරිච්ච අයට පාංශුකුල දුන්නා නේ. කොච්චර අපි කටයුතු කරගත්තා. ඔයත් ගොඩාක් පින් සිද්ධ කරගත්තා. ඉතින් දෙවියෝ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ ආශිර්වාදය විශේෂයෙන්ම මේ සේනාසනය ආරම්භන්නට අප කැප වෙච්ච, සම්බන්ධ වෙච්ච ඒ සියලුම දෙනාට අපි විශේෂයෙන්ම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පූජනීය සුදම්ම සාමිවහන්සේනේ. උන්වහන්සේ වගේ ජපන් භාෂාවෙනුත් සිංහල භාෂාවෙනුත් හොඳට ත්‍රිපිටකය අසුරු කරගෙන බණ දහම් කියලා දෙන්න, ඒ වගේම මේ රටේ නීති රීතිවල ඉඳලා බොහොම හොඳ මේ රටේ සංස්කෘතිය සම්ප්‍රදායනේ අපි දන්නේ නැති ගොඩාක් දේවල් නේ. මට මතකයි පහුගිය දවසක දානි ගෙදරකට අපි ගියාම අපේ සමන්තිලක මහත්තයාගේ ගෙදර මුදල් පිරිකර පූජා කරපු කවර නේ ගැන උන්වහන්සේ අපිට පාඩමක් කියලා දුන්නා. මේ කළු පාටට බෝ එකක් වගේ ඇඳලා තියෙන කවර පාවිච්චි කරන්නේ මෙන්න මේ වෙලාවල් වල. රතු පාට බෝ එකක් ඇඳපු කවර පාවිච්චි කරන්නේ මේ වෙලාවල් වල. ඒ කියන්නේ උන්වහන්සේ මේ රටේ සංස්කෘතියනේ හොඳට ඉගෙනගෙන තියෙනවා. අපි ඔය සලකන්නේ නැහැ. අපි බලන්නේ ලියුම් කවරයක් නේ. එච්චරයි. හැබැයි මේ රටේ ලියුම් කවරවලත් ඒ තියෙන වර්ණය අනුවනේ, ඒ චිත්‍රය ඇඳපු වර්ණය අනුව වෙනස්කම් තියෙනවා. ඒක පාවිච්චි කරන්නේ උත්සවයකටද, ඒක පාවිච්චි කරන්නේ මල ගෙදරකටද කොහොමද කියලා. ඒ වගේ දැනුගත් පුලුල් දැනුමක් මේ රට ගැන තියෙන සායනහංශ කෙනෙක් මේ පන්සලේ නායක හාමුදුරුවෝ වීම, ඒ වගේම තමයි අපේ සද්ධාවාස සායනහංශ වගේ බොහොම සිල්වත්, ඒ වගේම ශ්‍රද්ධා ගුණ සම්පන්න සායනහංශ කෙනෙක් මේ සේනාසනේ සේනාධිකාරීන් වහන්සේ වශයෙන් කටයුතු කිරීම භාග්යක්. මේ අවුරුද්දක් පුරා මේ සේනාසනය පවත්ව ගන්නට උන්වහන්සේලා නිසා ලොකු ආශිර්වාදයක් වුණා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදය උන්වහන්සේලාටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ සේනාසනයට යන එන දම්පැන් දෙන සියලු දෙනාටමත් පින් අනුමෝදන් වන දෙවියෝ උපකාර කරත්වා, ආශිර්වාද කරත්වා. මේ කොඩි දාන්න, සරසන්න, ස්ටේජ් ගහන්නනේ කොච්චර ඔයත් කැප වෙනවද? දවස් කීයක් නම් ඔයත් මහන්සි වුණාදනේ? නම් කිව්වොත් ඔක්කොගෙම නම් කියන්න වෙනවානේ. හැමෝම
තමන්ගේ හැකියාව ධනය ශ්‍රමය එකවන්වනේ කැප වෙලා මේ සේනාසනය පවත්වගෙන යන. ඒ ඔයත් හැම දෙනාටම මේ වෙලාවේ ඔයත් වැඩිපුරම හිතන්නේ ලංකාව ගැනනේ. දවස් වැඩිපුරම කතා කරන්නේ ලංකාව ගැන. අපේ නෑදෑයින්ට අපේ මිනිස්සුන්ට මොකක් වෙයිද කියලානේ. ඒ නිසා ඔයත්තන්ට වගේම ඔයත්තන්ගේ ලංකාවේ ජීවත් වෙන ආදරණීය අම්මා තාත්තා ඥාති හිත මිත්‍රාදීන් සහෝදර සහෝදරියන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයින්ටත් අපේ ආදරණීය ලක්මාතාවටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. මේ කරදර දුරු වේවා, බාධක දුරු වේවා, අපල උපද්‍රව තියෙනවා නම් අපිට දුරු වේවා. නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිර ජීවනය, දියුණුව, සාර්ථකත්වය, යහපත උදා වේවා, සැලසේවා. දෙවියෝද මේ පින්බෙලෙන් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම ගායනන් මැතිතුමා ඇතුළු මේ හැම දෙනාගේම නමින් දම්දීපෝ සරසපෝ පන්සල පවත්වගෙන යන්ට මෙතෙක් උදව් උපකාර කරපු සියලු දෙනා නමින් මිය ගියපෝ සියලු ඥාතීන්ට මේ පින් අත් වේවා, සුවපත් වේවා, සපවත් වේවා, දුකින් මිදේවා. ඔබේ අපේ ඥාතීන් මේ පින් කුසල් අනුමෝදන් වී මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාටත් දෙවි දේවතාවුන්ටත් මියගිය සියලුම ඥාතීන්ටත් මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. අපි හැම දෙනාටම උපදින හැම භවයකමත් මේ භවය පුරාමත් සත්පුරුෂ ඇසුර ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, සද්ධර්මයේම ඇසේවා, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණය කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට අද කරගත්තු පින් කුසල් පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. අපි කවුරුත් එකට දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති තී. ඔබ හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.